ආයිබෝවන් දරුවනේ සුබ දවසක් හැමෝටම අද දවසෙත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 10 වසර ඔයාගේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂයට අදාළව අපි සාකච්ඡා කරමින් ආවේ ගිණුම් කරන සමීකරණය ඒ කියන්නේ ඔයාගේ 5 වෙනි විෂය ඒකකයේ ඒ 5 වෙනි පාඩමේ අද දවසේ මම බලාපොරොත්තු වෙනවා 5.3 ඒ කියන්නේ ව්‍යාපාර ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පිළිබඳව ඔයාට කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්න ඒ තියරි කාරණා ටික අවබෝධ කරලා දෙන්න තමයි උත්සාහ කරන්නේ මේ වීඩියෝ එක හරහා. මේ කොටසෙන් තමයි පුතේ ඔයාට විභාගයට ගාණක් අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ. ඒ කියන්නේ ඔයාට මේ ව්‍යාපාර ආයතනයක සිදුවන විවිධ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කෙසේද? ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගලපන්නේ කෙසේද කියන එක තමයි මේ කොටස යටතේ අපි අධ්‍යයනය කරන්නේ. හරි. අපි බලමු පුතේ විවිධාකාරයෙන් වූ ගනුදෙනු මේ සමීකරණයේ අයිතම වලට වරන බලපෑම. වැඩිවීම අඩුවීම කියන බලපෑම ඒ අයිතමයන්ගේ තියෙන වත්කම්, වගකීම්, ආදායම්, වියදම් ඒ කියන සියලු දේට වෙන බලපෑම අපි මේ කොටස යටතේ අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාට දෙන අභ්‍යාසයක ඔයාට මම එදා මුලදී මේ සමීකරණය ගිණුම් කරන සමීකරණයට අනුව පැහැදිලි කිරීමක් කළා පුතේ. මේ ගිණුම් කරන සමීකරණය වෙන්නේ ඔයා දන්නවා මේ ව්‍යාපාර ආයතනයක වත්කම් වල එකතුව සමාන වෙනවා හිමිකම ධන වගකීම් වලට සමාන වෙනවා. එතකොට පුතේ ඔයාට මේ වත්කම් යටතේ විවිධ ස්වභාවයේ වත්කම් තියෙනවා, වගකීම් යටතේ විවිධ ස්වභාවයේ වගකීම් තියෙනවා. එතකොට ඔයාට මේ ගානේ දෙන අවස්ථාවට අනුකූලව වත්කම් තීරු හා වගකීම් තීරු හදාගන්න වෙනවා. මම එක ගානක් ඔයත් එක්ක හදනවා. මම ඔයාලට කියලා තියෙනවා පුතේ මේ වීඩියෝ වලට සම්බන්ධ වෙද්දී අනිවාර්යෙන් ඔයාලගේ පෙළ පොතත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ලේසි ඔයාට සටහන් මම මෙතන දෙන වෙලාවේ යමක් උගන්වන්න පුළුවන්. ඔයාට ඒ සටහන් පොතත් එක්ක බලා ගන්න පුළුවන්. මම අවශ්‍ය නම් ඒවා ඔයාට ෆොටෝ ගහලා දාන්නම් ලියන්න ඕන දේවල්. එතකොට ඔයාට මේක සකස් කරගන්න ලේසි දරුවෝ. හරි අපි බලමු මේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන ගිණුම් කරන සමීකරණයට විවිධ ගනුදෙනු ගලපන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ ව්‍යාපාර ආයතනයක යම් නිශ්චිත දිනකට ඒ ව්‍යාපාරයේ සතුව තියෙන දැනට වත්කම් වගකීම් හිමිකම් ශේෂ කීපයක් ඉදිරිපත් කරනවා. අපි හිතමු කමල්ගේ ව්‍යාපාරේ 2020 ජනවාරි 1 දිනට ශේෂ තියෙනවා ගිණුම් කරන සමීකරණයට අනුව විවිධ ශේෂයන් අඳුනගෙන තියෙනවා. අපි හිතමු මේ වත්කම් ශේෂ 3ක් තියෙනවා. ඒ තුන මන් තීරු 3ක දානවා මෙහිම. වත්කම් ශේෂ 3ක් තියෙනවා. ඒ වත්කම් ටික තමයි පුතේ දැනට අපි අඳුනගෙන තියෙන වත්කම් ටික අපි මේ උඩ තීරුවේ ලියා ගන්නවා. අපි හිතමු මෙතන තියෙන්නේ එකක් මුදල් කියන වත්කම, අනිත් එක ගොඩනැගිලි කියන වත්කම, ගොඩනැගිලි ඊළඟට ණය ගැති කියන වත්කම. ණය ගැති. ඔන්න ඔය වත්කම් තීරු තුන තමයි දැනට තියෙන්නේ. හිමිකම් වල වර්ගීකරණයක් නෑ පුතේ. මේ වගකීම් අපි හිතමු වගකීම් තීරු තුනක් මං අඳුන ගන්න නැත්නම් දෙකක් අඳුර ගන්නවා ප්‍රධාන වශයෙන්. එකක් බැංකු ණය කියන වගකීම, අනිත් එක ණය හිමියෝ කියන වගකීම. ණය හිමි. එතකොට දැන් අපි හිතමු ආරම්භක ශේෂය. හිතන්නකෝ 2020 1 දිනට ශේෂය තිබිලා තියෙනවා මේ මුදල් ලක්ෂ 3ක් තිබිලා තියෙනවා. හරි. ඊළඟට ගොඩනැගිලි ලක්ෂ 2ක් තිබිලා තියෙනවා. ගොඩනැගිලි ලක්ෂ 2යි. ණය ගැති ශේෂය ලක්ෂයයි. වත්කම් පැත්ත එකතුව ලක්ෂ 6ක් වෙනවා.
සමානයි මේ පැත්තේ හිමිකම් අපි දාගමු ලක්ෂ 4ක් තිබිලා තියෙනවා. හරි. හිමිකම් ලක්ෂ 4යි. එතකොට වගකීම් පැත්තේ බැංකු ණය අපි හිතමු ලක්ෂයක් තියෙනවා. ණය හිමි කියන වගකීමත් අපි හිතමු ලක්ෂයක් තියෙනවා. ඔන්න ඔහොම තමයි ශේෂයන් තිබිලා තියෙන්නේ කියලා හිතන්නේ 2001 ජනවාරි 1 වෙනිදා දිනට. දැන් මෙන්න මේවට අපි කියන ගනුදෙනු ගලපන්න ඕන මේ එක එක පදවලට වෙන බලපෑම පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. අපි බලමු පුතේ දැන් මේකේ 2020 1 දිනට තිබ්බ ශේෂවලට මම කියන ගනුදෙනු විවිධාකාරයෙන් ගලපන්න තමයි ඉගෙන ගන්න ඕන. හරි අපි බලමු පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙනවා 1 වෙනිදා අයිතිකරු රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යොදවනවා. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යොදවනවා. එතකොට මේ අමතර ප්‍රාග්ධනයක් යොදවපුවාම පුතේ මොකද්ද වෙන්නේ කියලා ඉස්සලා හිතන්න. දැන් ප්‍රාග්ධනය යොදවනවා කියන්නේ මුදල් ගලාගෙන එනවා ව්‍යාපාරයට. ඒතර ව්‍යාපාරයේ සතු මුදල් කියන වටකමට එකතු වීමක් වෙනවා ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් මුදල් වලට එකතු වෙනවා. මේවා දැන් මේ අයිතිකරුනේ. එතකොට අයිතිකරු සතු අයිතිය නියෝජනය වෙන්නේ හිමිකම. හිමිකම ලක්ෂ 2කින් වැඩි වෙනවා. ඒතර මේ හිමිකමට ලක්ෂ 2ක් එකතු වෙනවා. දැන් බලන්න මේ ගනුදෙනුව නිසා ඔන්න ඔය කියන බලපෑම් දෙක සිද්ධ වෙනවා. එතකොට අපි මේ ගනුදෙනුව අවසానයි. ඔන්න ගනුදෙනුවේ බලපෑම වත්කම් පැත්ත ලක්ෂ 2කින් වැඩි වුණා මුදල් කියන වත්කම හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 2කින්. හරි. ඔන්න ඔච්චරයි මේ ගැලපීම අපි කරන්නේ. ඊළඟට අපි හිතමු ජනවාරි 4 වෙනිදා තව ගනුදෙනුවක් වෙනවා. ණයගැතියෙක්ගෙන් රුපියල් 10000ක මුදලක් ආපසු ලැබෙනවා. ව්‍යාපාරයේ ණයගැතියෝ කියන්නේ අපි ණයට විකිණීම තුලින් බිහිවන වත්කම. ඒ ණයගැතියෝ රුපියල් 10000ක මුදලක් අපිට ආපහු දෙනවා. එතකොට පුතේ මුදල් එනවා රුපියල් 10000ක්. අපි මුදල් කියන වත්කමට එකතු කරනවා රුපියල් 10000ක්. ඒ වගේම ණයගැතියන්ගෙන් ලැබෙන්න තිබ්බ සල්ලි තමයි දැන් අපිට ලැබුණේ. එතකොට ණයගැති කියන වත්කම අඩු වෙනවා දරුවනේ රුපියල් 10000ක් ණයගැති කියන වත්කම අඩු වෙනවා. දැන් බලන්න මේ ගනුදෙනුවේ බලපෑම එපමණයි. මේ ගනුදෙනුවේ බලපෑම එක පැත්තකට උනේ වත්කම් පැත්තට විතරක්. එක වත්කමක් වැඩි වෙනවා මුදල් කියන වත්කම, තව වත්කමක් අඩු වෙනවා ණයගැති කියන වත්කම. සුද්ධ වශයෙන් වත්කම් පැත්තෙත් බලපෑම වෙනසක් වෙලා නැහැ. ගිණුම් කරන සමීකරණයට බලපෑමක් වෙලා නැහැ අවසානට පදවලට. හරි ඊළඟට එකයි අපි හිතමු 10 තව ගනුදෙනුවක් වෙනවා රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගන්නවා තවදුරටත්. එතකොට මුදල් ගලාගෙන එනවා ව්‍යාපාරයට. එතකොට මුදල් කියන වටකමට එකතු වෙනවා පුතේ රුපියල් ලක්ෂයක්. බැංකු ණය කියන වගකීමක් තවදුරටත් වැඩි වෙනවා. දැන් බැංකු ණය දැනට තියෙනවා. ඒකට තව ලක්ෂයක් එකතු වෙනවා. මොකද වගකීමක්නේ බැංකු ණය ගන්නවා කියන්නේ. ඒතර වගකීම් බැංකු ණය කියන වගකීම ලක්ෂයකින් වැඩි වෙනවා. මුදල් කියන වත්කම ලක්ෂයකින් වැඩි වෙනවා. මේ වැඩිවීම අපි ධන කියලා ලකුණු කරනවා. සාමාන්‍යයෙන් අඩුවීම අපි ඍණ කියලා ලකුණු කරනවා. එතකොට පුතේ මේ තියෙන්නේ දැනට සිද්ධ වෙච්ච මේ ගනුදෙනුවේ බලපෑම. හරි තව එකක් ගමු අපි. අපි හිතමු 1.15 වෙනිදා අපි හිතමු අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 20000ක් රැගෙන යනවා ව්‍යාපාරයෙන්. ඒවට අපි කිව්වා ඔයාට මතක ඇති ගැනිලි කියලා කිව්වා. මං කලින් ලෙසන් එකේදී ඔයාට කියලා දුන්නා. ගැනිලි කියන්නේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයේ සතු මුදල් හෝ වත්කම් රැගෙන යනවා නම් ඒවට අපි කියනවා පුතේ ගැනිලි කියලා. ද රුපියල් 20000ක මුදලක් රැගෙන යනකොට ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි එළියට යනවා. ඒතර මුදල් කියන වත්කම 20000ක් අඩු වෙනවා. රුපියල් 20000ක් මුදල් කියන වත්කම අඩු වෙනවා. අයිතිකරුගේ අයිතියනේ දැන් මේ ඉවත් වෙලා යන්නේ. ඒ කියන්නේ එළියට යනවා කියන්නේ සල්ලි. අයිතිකරු ගැනිලි කරනවා කියන්නේ අයිතිකරුට තියෙන අයිතිය අඩු වෙනවා රුපියල් 20000ක්. එතකොට මේ ගනුදෙනුවේ බලපෑම නිසා මොකද්ද වුනේ? මුදල් කියන වත්කම 20000ක් අඩු වෙනවා. ඒ වගේම හිමිකම රුපියල් 20000ක් අඩු වෙනවා. ප්‍රාග්ධනයෙන් අඩුවීමක් සිද්ධ වෙන නිසා ගැනිලි තුලින්.
හරි ඊළඟට අපි හිතමු 1.20 අපිට කියනවා මේ රුපියල් 10000ක බැංකු ණය ආපහු ගෙවනවා. ඒතර බැංකු ණයක් ආපහු ගෙවනවා කියන්නේ සල්ලි එළියට යනවා කොහොමද? එතකොට රුපියල් 10000ක් මුදල් කියන වත්කම අඩුවීමක් වෙනවා. බැංකු ණය කියන වගකීමක් තිබ්බා. ඒකෙන් 10000ක් දැන් අපිට අඩු කරන්න පුළුවන්. මොකද ආපහු අපි සල්ලි ගෙවුව නිසා. ඒතර ඔන්න ඒ බලපෑම නිසා මුදල් කියන වත්කමේ අඩුවීමක් සිද්ධ වෙනවා. බැංකු ණය කියන වගකීමේ අඩුවීමක් සිද්ධ වෙනවා. හරි තව එක ගනුදෙනුවක් මම ගලපන්න 1.28 අපි හිතමු. මෙහෙම දෙයක් වෙනවා. ව්‍යාපාරයේ ණය හිමියන්ට අයිතිකරු තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවීමක් කරනවා. අපි හිතමු රුපියල් 20000ක මුදලක් ණය හිමියන්ට ගෙවනවා අයිතිකරු තමන්ගේ පෞද්ගලික මුදලින්. ඒතර ව්‍යාපාරයේ සතු ණය හිමියෝ බේරුම් කරන්නේ අයිතිකරුගේ සල්ලි වලින්. මෙතනදී ඔයා අවබෝධ කරගන්න ඕන අයිතිකරු හා ව්‍යාපාරය කියන්නේ නිතරම පාර්ශවයන් දෙකක්. ඒතර අයිතිකරු තමන්ගේ සල්ලි වියදම් කරලා ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙවනකොට ව්‍යාපාරයේ මුදල් වලට බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි ණය හිමි වගකීම අඩු වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා හිතමු ණය හිමි වගකීම රුපියල් 10000ක් අඩු වෙනවා. හරි. දැන් අයිතිකරුනේ සල්ලි දැම්මේ. අයිතිකරු තමයි ගෙව්වේ. ඒතර අමතර ප්‍රාග්ධනයේ යෙදවීම හා සමානයිනේ. ව්‍යාපාරයේ වගකීම් පියවන්න අයිතිකරු මුදල් ගෙවනකොට අමතර ප්‍රාග්ධනයේ යෙදෙව්වා හා සමානයි. ඒ නිසා පුතේ වෙන්නේ හිමිකමට 10000ක් එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට හිමිකම 10000කින් වැඩි වෙනවා. ඒතර ඔන්න ඔය ගනුදෙනුවේ අවසාන ප්‍රතිඵලය එච්චරයි. හරිනේ. ඊට පස්සේ අපිට කිව්වොත් 1.31 දිනට ශේෂය හොයන්න කියලා. මේ 1.31 දිනට මේ අයිතමයන් වල ශේෂය ගණනය කරන්න කියලා අපිට කිව්වොත් දැන් අපි මොකද කරන්න ඕනේ පුතේ? අපි මේ එක එක තීරුවල එකතු අඩු වැඩි කිරි නැත්තම් වෙච්ච සිද්ධිවල සුද්ධ බලපෑම අපි ගන්නවා. දැන් අපි බලමු ධනාගයන් එකතු කරනවා මේකට. 3 ලක්ෂයයි 2 ලක්ෂයයි 5 ලක්ෂයයි 5 ලක්ෂ 10000යි 6 ලක්ෂ 10000න් 30000ක් අඩු කරන්න තියෙනවා. ඒතර 6 ලක්ෂ 10000න් අපි 30000ක් අඩු කරනවා. එතකොට කීය දෙන්නේ මෙතන මුදල් කියන 11යි 3යි මෙතන 8යි 5,80,000ක් එනවා. මුදල් කියන වත්කම 5,80,000කට අවසානට ශේෂ වෙනවා 1.31 වෙනිදා. ගොඩනැගිලි කියන වත්කමේ කිසිම වෙනසක් වුණේ ලක්ෂ 2යි. හරි. ඊළඟට ඔයා බැලුවොත් ණයගැති වත්කම ලක්ෂයක් තිබ්බා 10000ක් අඩු වුණා. එහෙනම් මෙතන එන්න ඕන 90000යි එන්න ඕන. හරි. ඊළඟට හිමිකමට ලක්ෂ 2ක් එකතු වුණා. ඒ වගේම තව 10000ක් එකතු වුණා 2 ලක්ෂ 10000ක් එකතු වුණා කියන්නේ 6 ලක්ෂ 10000න් 20000ක් අඩු කරන්න තියෙනවා. එතකොට 6 ලක්ෂ 10000න් 20000ක් කියන්නේ 5,90,000ක් වෙනවා. 5,90,000යි. නේ? ඔව් 5,90,000ක් බවට පත් වෙනවා. ඊළඟට මෙතන බැංකු ණය ලක්ෂයයි ලක්ෂ දෙකෙන් 10000ක් කියන්නේ 1,90,000ක් වෙනවා මෙතන බැංකු ණය වගකීම. ණය හිමි වගකීම 90,000ක් වෙනවා. මොකද ලක්ෂයෙන් 10000ක් ගියපුවාම. දැන් අපි බලමු වත්කම් පැත්තේ සමස්ත එකතුව මේ තීරු තුනේ එකතුවෙන් ගන්න ඕනේ. මේ තීරු තුනේ එකතුව ගන්න. එතකොට එනවා මෙතන 7,80,000යි 7,80,000ට අපි එකතු කරමු අතන තියෙන 90,000ක් නේ පුතේ. එතකොට කීයද එන්නේ? 8,70,000ක් එනවා. නේද? 8,70,000ක් එනවා. වත්කම් පැත්තේ එකතු විතරක් 8,70,000. ඊළඟට ඔයා බලන්න හිමිකම් සහ වගකීම් වල එකතුව. දැන් වගකීම් දෙකේ එකතුව නම් මෙතන 2යි 8යි 2,80,000යි 2,80,000ට 5,90,000ක් එකතු කරන්න. 5,90,000ට 2,80,000ක් එකතු කරලා ගන්න. එතකොට බලන්න කීයද එන්නේ? එතන 7යි. ඔව් 8,70,000ක් එතනත් එනවා. එතකොට මේ වගකීම් සහ හිමිකම් කියන දෙකේ එකතුවත් 8,70,000ක් එනවා. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන මේ ගනුදෙනු නිවැරදිව ගිණුම් කරන සමීකරණයට අපි ගැලපීම කළා නම්
නිශ්චිත දිනක් අවසානයේදී වත්කම් ශේෂවල සමස්ත එකතුව හිමිකම් සහ වගකීම් ශේෂවල සමස්ත එකතුවට සමාන වෙලා තියෙන්න ඕන. එතකොට ඒකේ බලපෑම අන්න ඒ විදිහට නිවැරදිව ගලපලා තියෙනවා නම් මේ කියන කොන්දේසි අනිවාර්යයෙන්ම ඉටු වෙලා තියෙන්න ඕන. ඕක තමයි පුතේ ගිණුම් කරන සමීකරණයට අපි ගනුදෙනු ගලපන විදිය. ඉතින් ඊට අදාළ ඔයාට අභ්‍යාස රාශියක් ඔයාගේ පෙළ පොතේ දීලා තියෙනවා. අද මම ඔයාට මේ අභ්‍යාස සියල්ල දෙනවා කරන්න. ඒකේ උත්තර ටික මම හදලා ඉවර වෙලා ඔයාගේ WhatsApp group එකට දානවා. මම එක ගානක් ඔයත් එක්ක දැන් හදනවා පුතේ මෙතන. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ගාන හදපු විදිහ අවබෝධ කරගෙන ඊළඟ ගණන් ටික ඔක්කොම දැනට ඔයා ලකුණු කරගන්න ඔයා හදන්න ඕන මේකේ තියෙන අභ්‍යාස කීයක් විතර තියෙනවද බලන්න 1 2 3 4 අභ්‍යාස 4යි තියෙන්නේ. මේ අභ්‍යාස 4ම ඔය පුතාලා හදලා තියාගන්න මම WhatsApp group එකට උත්තර දාපුවාම මේක බලා ගන්න පුළුවන් ඔයාලට. දැනට මම එක ගානක් හදන්නම් ඔයාගේ පිටු අංක 61ට එන්න හැමෝම පිටු අංක 61 මෙන්න මේ ගාන කියව ගන්න. ඒ ගාන අපි සම්පූර්ණයෙන්ම හදමු. ඔයා බලාගෙන ඉන්න. ඔයා කලබල වෙන්න එපා. ඊට පස්සේ ඔයාට මේ පොතේ උත්තරේ තියෙන හින්දා ඔයාට මේක බලා ගන්න පුළුවන් පුතේ. ඉස්සලා බලන්න මේ හදන විදිහ මම පිටු අංක 61 නිදසුණක් තියෙනවා සඳමිනීගේ ව්‍යාපාරයේ 2020 කියමුකෝ 8යි 1 දිනට පහත ශේෂ දීලා තියෙනවා. ඒකේ ඔයාට අහනවා අගෝස්තු මාසය සඳහා පහත ගනුදෙනු වුණාලු. ඒකේ අහනවා 8යි 1 දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන ආකාරයේ ඉහත දක්වා ඇති සමීකරණ ගලපා නැත්නම් හිමිකම ගණනය කරන්නලු. ඊට පස්සේ කියනවා ඉහත සමීකරණ නැත්නම් ගනුදෙනු වල බලපෑම ගිණුම් කරන සමීකරණයට ගලපන්නේ කොහොමද කියන එක තමයි අහන්නේ. ඉස්සරලාම අපි මේ chart එක හදාගන්න කලින් මේ ආයතනයේ සඳමිනිගේ ව්‍යාපාරයේ 8යි 1 දිනට පැවති හිමිකම් ශේෂය කීයද කියලා හොයන්න ඕනේ. ඒක කරන්නේ පුතේ මෙහෙමයි. හරි ලේසි ඒ වගේ ගානක් දුන්නොත් අපි කරන්නේ මෙහෙමයි. ඔයා දන්නවා වත්කම් වල එකතුව සමාන වෙනවා පුතේ හිමිකම් සහ වගකීම් වල එකතුවට. වත්කම් වල එකතුව සමාන වෙනවා හිමිකම් සහ වගකීම් ශේෂවල එකතුවට. එතකොට ආන්ගේ සම්බන්ධතාවයේ භාවිතා කරලා අපි වත්කම් වල එකතුව ඉස්සල්ලාම හොයනවා. මේ ව්‍යාපාරයේ 8යි 1 දිනට පැවති වත්කම් ශේෂවල එකතුව බලන්න කීයක් තියෙන 3 ලක්ෂයයි 2 ලක්ෂයයි 5 ලක්ෂයයි 6 ලක්ෂයයි 8 ලක්ෂයයි. වත්කම් ශේෂවල එකතුව ලක්ෂ 8යි. හරි වත්කම් තියෙනවා ලක්ෂ 8ක්. හිමිකම් නැත්තම් වගකීම් ශේෂ කීයක් තියෙනවද බලන්න වගකීම් වල එකතුව. වගකීම් වල එකතුව බලන්න. වගකීම් තියෙන 2යි ණය හිමියෝ ලක්ෂයයි බැංකු ණය ලක්ෂ 3යි. එතකොට ලක්ෂ 4ක් තියෙනවා. එහෙනම් දැන් ඔයාට තේරෙන්න ඕනේ හිමිකම් කොහොමද හොයන්නේ කියලා. ඉතින් ඔයා දන්නවා මූලික ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම නැත්නම් හිමිකම් ධන වගකීම්නේ නේද පුතේ. එතකොට මෙතන හිමිකම් නැත්නම් අයිතමේ උක්ත කරගන්න. එහෙනම් හිමිකම් වල වටිනාකම එන්න ඕන වත්කම් ඍණ වගකීම් නේ. වත්කම් වලින් වගකීම් අඩු කරා නම් හිමිකම් එන්න ඕන. හරිනේ. එහෙනම් වත්කම් වල එකතුව ලක්ෂ 8ක් දාන්න. එතකොට වගකීම් වල එකතුව ලක්ෂ 4ක් දාන්න. එහෙනම් අනිවාර්යයෙන්ම හිමිකම් කීයක් වෙන්න ඕන? හිමිකම එන්න ඕන කීයද? ලක්ෂ 4යි. ඔන්න ඒක අපි හොයාගත්තා. මේක හොයාගත්ත විදිහ තේරුණාද දැන්? ව්‍යාපාරයේ නිශ්චිත දිනකට අපිට අදාළ හිමිකම් ශේෂය හොයාගන්න කිව්වොත් හිමිකම් සමානයි වත්කම් වල එකතුවෙන් වගකීම් වල එකතුව අඩු කරලා ගන්න. එතකොට අපි හිමිකම හොයාගත්තා. දැන් අපි අර chart එක හදා ගන්න ඕන ගාන හදන්න කලින්. ඉස්සල්ලාම අපි බලමු මේ chart එක හදද්දී ව්‍යාපාරයේ දැනට තියෙන වත්කම් වගකීම් ශේෂ මොනවද කියලා. අපි මේ පැත්තේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලානේ ගන්න පුතේ. වගකීම්
එතකොට දැන් මේ පැත්තේ අපි ශේෂයන් දානකොට මේ 8යි 1 දිනට ආරම්භක ශේෂය කියන එක දානකොට ඔයා බලන්න ඕනේ මේ වත්කම් මොනවද තියෙන්නේ මේකේ තියෙන වත්කම් වර්ග. හරි පුතේ අපි රූල් කරගමු වත්කම් තීරු 4ක් තියෙනවා. ලීබඩු, භාණ්ඩ තොග, ණයගැති, මුදල් ඊළඟට වගකීම් තීරු දෙකක් තියෙනවා. ණය හිමි සහ බැංකු ණය වගකීම්. හිමිකම් තීරුව දාගන්න. දැන් අපි ඉස්සරලාම මේ ආරම්භක ශේෂය 8යි 1 තියෙන ශේෂය දාගන්නවා. ලීබඩු උපකරණ ලක්ෂ 3ක් වෙනවා. ලීබඩු උපකරණ ලක්ෂ 3යි. භාණ්ඩ තොග වත්කම තියෙනවා ලක්ෂ 2යි. භාණ්ඩ තොග ලක්ෂ 2යි. ඊළඟට ණය ගැති වත්කම තියෙනවා ලක්ෂයයි. ණය ගැතියෝ ලක්ෂයයි. මුදල් කියන වත්කම තියෙනවා ලක්ෂ 2යි. හරි. දැන් ඔන්න වත්කම් පැත්තේ අපි ශේෂ ටික දාගත්තා. ඊළඟ හිමිකම් අපිට ආව පුතේ ලක්ෂ 4ක් ආවා. ඔයා හදලා ගත්තා. අපි ලක්ෂ 4ක් ආවා. ඒක දාගන්න. ඊළඟ බැංකු ණය ලක්ෂ 3ක් තියෙනවා. බැංකු ණය ලක්ෂ 3යි. ඊළඟට ණය හිමියෝ ලක්ෂයක් තියෙනවා. හරි. ඔන්න ওই විදිහට අපි ආරම්භක ශේෂ ටික දාගත්තා. දාගෙන ඉවර වෙලා දැන් අපි මොකද කරන්නේ? ගනුදෙනුවෙන් ගනුදෙනු ගලපනවා. අගෝස්තු මාසයේ පළමු සතිය තුල පහත ගනුදෙනු සිදු වී. පළවෙනි ගනුදෙනුව විකිණීම සඳහා රුපියල් ලක්ෂයක භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. ඒතර පළවෙනි ගනුදෙනුව අංක 1. විකිණීම සඳහා රුපියල් ලක්ෂයක භාණ්ඩ තොගයක් මිලට ගැනීම. ඒතර මුදලට ගන්නවා කියන්නේ පුතේ සල්ලි එළියට යනවා රුපියල් ලක්ෂයක්. හිතන්නකෝ. මුදල් ලක්ෂයක් එළියට යනවා. හරි. ඊළඟට මේ භාණ්ඩ තොග විකිණීමේ අරමුණින් ගන්නවා කියන්නේ වෙළඳ භාණ්ඩ. ඒතර වෙළඳ භාණ්ඩ කියන්නේ මේ භාණ්ඩ තොග කියන වත්කම. ඒතර භාණ්ඩ තොග වත්කමට එකතු කරන්න රුපියල් ලක්ෂයක් තොගය වැඩි වෙනවා ලක්ෂයකින්. ඔන්න පළවෙනි ගනුදෙනුව ඉවරයි. ඔයාට අවශ්‍ය නම් මෙහෙම ඉරක් ගහ ගන්න පුළුවන් අඩි රූලක් තියලා ඕම් පළවෙනි ගනුදෙනුව අපේ ඉවර වුණා. හරිනේ. දැන් යනවා දෙවෙනි ගනුදෙනුව ගලපන්න. දැන් බලන්න මොකද්ද දෙවෙනි ගනුදෙනුව කියලා. දෙවෙනි ගනුදෙනුවේ කියනවා ඔයාට කියනවා රුපියල් ලක්ෂයකට මිලටගත් භාණ්ඩ තොගයක් 1,25,000කට අත්පිට විකිණීම. එතකොට පුතේ ලක්ෂයක භාණ්ඩ තමයි පිරිවැයෙන් අඩු වෙන්නේ. මොකද ලක්ෂයකට ගත්තේ වුණානේ විකුණන්නේ. එන ඉස්සරලාම භාණ්ඩ තොගයෙන් අඩු වෙනවා ලක්ෂයක්. මොකද විකුණනවානේ. හරි. තොග අඩු වෙනවා ලක්ෂයක්. කීයකටද විකුණන්නේ? 1,25,000කට. එහෙනම් මුදල් එනවා 1,25,000ක් ලාච්චුවට 1,25,000ක් එනවා. දැන් 1,25,000ක් වත්කම් වලට එකතු වුණා. වත්කම් වලින් අඩු වුණා ලක්ෂයක්. සුද්ධ වශයෙන් 25,000ක් වත්කම් පැත්ත වැඩි වෙලා. එතකොට මේ ලක්ෂයක බඩු තොග 1,25,000කට විකුණපුවාම ලාභයක් නේද තියෙන්නේ? කීයක ලාභයක්ද? රුපියල් 25,000ක ලාභයක් තියෙනවා. ඒ ලාභයේ අයිතිය හිමි වෙන්නේ කාටද? හිමිකමටනේ. ලාභයේ අයිතිකරු වෙන්නේ අයිතිකරුනේ දැන් ලාභයට හිමිකම් කියන්නේ. එහෙනම් හිමිකම වැඩි වෙනවා රුපියල් 25,000ක්. ඒතකොට ලාභය හිමිකමට ගලපන්න. රුපියල් 25,000ක් හිමිකම වැඩි වෙනවා. ඔන්න දෙවෙනි ගනුදෙනුවත් අවසාන වෙනවා. දෙවෙනි ගනුදෙනුවත් අවසానයි. දැන් අපි යමු තුන්වෙනි ගනුදෙනුව. තුන්වෙනි ගනුදෙනුවට මොකද වෙන්නේ කියලා බලන්න. තුන්වෙනි ගනුදෙනුව. ඒකේ කියනවා පුතේ තුන්වෙනි ගනුදෙනුවේදී හොඳට බලා ගන්න හැමෝම. මේකේ කියනවා මේ බැංකු ණයක් නැත්නම් රුපියල් 50,000ක් ණයෙන් පිය වෙලා තියෙනවා. බැංකු ණය රුපියල් 50,000ක් පියවීමක් කරලා. ඒ කියන්නේ ණය ආපහු ගෙවලා. එහෙනම් මුදල් 50,000ක් අඩු වෙන්න ඕන පුතේ. මුදල් වලින් 50,000ක් අඩු කරන්න. හරිනේ. බැංකු ණය පියවන හින්දා බැංකු ණයෙන් 50,000ක් අඩු කරන්න. බැංකු ණය 50,000ක් අඩු කරන්න. ඔන්න ඒ තුන්වෙනි ගනුදෙනුවත් අවසාන වෙනවා මේ විදිහට. ඊළඟට අපි යනවා හතරවෙනි ගනුදෙනුව. 4. මේකේ කියනවා වැටුප් සඳහා රුපියල් 10,000ක් ගෙවීම. වැටුප් සඳහා 10,000ක් ගෙවපුවාම මුදල් කොහොමද 10,000ක් අඩු වෙනවනේ පුතේ. මුදල් වලින් 10,000ක් අඩු කරන්න. දැන් වැටුප් සඳහා ගෙවීමක් කරපුවාම මේ වත්කම් වලට වගකීම් වලට නෙමෙයි බලපාන වියදම. වියදම් කියන්නේ ලාභයෙන් අඩුවීමක් කියලා මම ඔයාලට කියලා දුන්නා. මොකද ලාභය හොයන්නේ පුතේ ආදායම් ඍණ වියදම්. ඒතර වියදම් වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා. ලාභයේ බලපාන්නේ හිමිකමට. එහෙනම් වියදම් තුලින්
හිමිකම මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. එහෙනම් හිමිකමෙන් 10000ක් අපි අඩු කරනවා. මොකද මේක වියදමක් හින්දා ලාභය අඩු වෙන නිසා තමයි අපි හිමිකමෙන් 10000ක් අඩු කරලා දැම්මේ. හරි. ඊළඟ පස්වෙනි ගනුදෙනුවට මම යනවා. පහේ කියනවා පුතේ ව්‍යාපාරයේ විකිණීමට ඇති භාණ්ඩ වලින් 20000ක් පිරිවැය වූ භාණ්ඩ සඳමිනී තම පෞද්ගලික පරිභෝජනය සඳහා ගැනීම. ගැනිලි. මුදල් ගැනිලි නෙමෙයි භාණ්ඩ ගැනිලි. ගැනිලි නම් ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕන. භාණ්ඩ තොගයක් ගත්ත හින්දා භාණ්ඩ තොගයෙන් අඩු වෙනවා 20000ක්. එතකොට 20000ක භාණ්ඩ තොග අයින් වෙනවා. මෙයා පෞද්ගලික ප්‍රයෝජනයට ගත්ත හින්දා හිමිකමෙන් අපි 20000ක් අඩු කරලා පෙන්නනවා. ඔන්න. එතකොට පුතේ පස්වෙනි ගනුදෙනුවේ බලපෑම නිසා හිමිකම් අඩු වෙනවා. ඒ වගේම භාණ්ඩ තොග අඩු වෙනවා. 6 වෙනි ගැලපීමට යනවා. වාට කියනවා රුපියල් 50000ක් වටිනා ලීබඩු කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගැනීම. 50000ක ලීබඩු මිලට අරගෙන. මුදල් එළියට යනවා 50000ක්. ඒ හින්දා මුදල් කියන වත්කම 50000ක් අඩු වෙනවා නේද? හරි. දැන් ලීබඩු උපකරණ කියන වත්කම එනවා ඇතුළට. එතකොට වත්කම් වැඩි වෙනවා ලීබඩු කියන වත්කම 50000. ඔන්න ඔච්චරයි ඒ ගනුදෙනුවේ බලපෑම. ලීබඩු කියන වත්කමේ වැඩිවීමක් වුණා. මුදල් කියන වත්කමේ අඩුවීමක් වුණා. හරි. 7 වෙනි ගනුදෙනුවට යනවා අපි. 7. විකිණීම සඳහා රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩ ණය පදනම මත මිලදී ගැනීම. දැන් ණයට අරගෙන පුතේ වෙළඳ භාණ්ඩ අරන් තියෙන විකිණීමේ අරමුණින්නේ. භාණ්ඩ තොගයට එකතු වෙනවා ලක්ෂ 2ක්. මොකද ණයට ගත්තත් මුදලට ගත්තත් භාණ්ඩ තොග ලක්ෂ 2ක් එකතු වෙනවා. හැබැයි දැන් ණයටනේ ගත්තේ. මුදල් නෙමෙයි අඩු වෙන්නේ. ණයට ගැනීම තුලින් ණය හිමියෝ කියන වගකීමක් ඇති වෙනවා. එහෙනම් පුතේ වගකීම් පැත්තේ ණය හිමියෝ කියන වගකීමට එකතු වෙනවා ලක්ෂ 2ක්. එතකොට භාණ්ඩ තොග වැඩි එකතු වෙනවා ණය හිමි කියන වගකීමට එකතු වෙනවා. ඔන්න 7 වෙනි ගනුදෙනුව ඉවරයි. දැන් අපි යනවා 8 වෙනි ගනුදෙනුව. රුපියල් 60000කට මිලටගත් භාණ්ඩ තොගයක් ලක්ෂයකට ණයට විකිණීම. දැන් 60000ක භාණ්ඩ තොගයක් නේ විකුණලා තියෙන්නේ. දැන් 60000ක භාණ්ඩ තොග වටිනාකම පිරිවැයක් ලෙස අපි මේ තොගයෙන් භාණ්ඩ තොගයෙන් 60000ක භාණ්ඩ අඩු වෙනවා පුතේ. සල්ලි වලට විකුණවුවා නම් මුදල් වලට එකතු වෙන්න ඕන. ණයට විකුණපුවාම මං කිව්වා ණය ගැති කියන වත්කම තමයි බිහි වෙන්නේ. කීයකටද විකුණලා තියෙන්නේ ණයට? ලක්ෂයකට. එහෙනම් ලක්ෂයක ණය ගැතියෝ එකතු වෙනවා. ලක්ෂයක ණය ගැතියෝ එකතු වෙනවා. එතකොට මෙතනත් පුතේ 60000ක භාණ්ඩ ලක්ෂයකට විකුණලා තියෙන්නේ. රුපියල් 40000ක ලාභයක් ඇති වෙනවා. ඒ ලාභයට අයිතිකම් කියන්නේ හිමිකරු. ඒ හින්දා හිමිකම වැඩි වෙනවා රුපියල් 40000ක. හරි සරලයි මේවා හිතන්න. රුපියල් 60000ක භාණ්ඩ තුක අඩු වුණා. ලක්ෂයකට විකුණපු ණයට විකුණු හින්දා ණය ගැතිය වැඩි වුණා ලක්ෂයක්. ලාභයක් තියෙනවා 40000ක්. ඒක හිමිකමට එකතු වෙනවා. හරි ඊළඟට 9 වෙනි ගැටලුවට යනවා අපි. 9 වෙනි ගනුදෙනුවට රුපියල් 80000ක් ණය ගැතියන්ගෙන් ලැබීම. මුදල් හම්බෙලා තියෙනවා 80000ක්. එහෙනම් කෙලිම මුදල් කියන වත්කමට එකතු වෙනවා රුපියල් 80000ක්. ගැටලුවක් නැහැ. රුපියල් 80000ක මුදල් එකතු වෙනවා. ණය ගැතියන්ගෙන් තමයි හම්බුනේ. එහෙනම් ලැබෙන්න තියෙන ණය ගැතියන්ගෙන් 80000ක් අඩු වෙලා තියෙනවා. ඇයි යාලා අපිට සල්ලි දීලා. ඒ හින්දා යාලගේ වත්කම් වලින් අපි රුපියල් 80000ක් අඩු කරනවා ණය ගැති වත්කමෙන්. එතකොට ඔන්න 9 වෙනි ගනුදෙනුවත් ඒ ආකාරයෙන් අවසන් වෙනවා. ඊළඟ අවසාන ගනුදෙනුව 10 50000ක් ණය හිමියන්ට ගෙවීම. එහෙනම් පුතේ ගැටලුවක් නැහැ. රුපියල් 50000ක් ණය හිමියන්ට ගෙවද්දි මුදල් කියන වත්කමෙන් 50000ක් අඩු වෙනවා. වගකීමක් නිදහස් කරන්නේ ණය හිමියෝ කියන. එතකොට ණය හිමි කියන වගකීමෙන් 50000ක් අඩු වෙනවා. ඔන්න ඔච්චරයි. එතකොට ගනුදෙනු සියල්ලේ බලපෑම අපි ගලපලා ඉවරයි. දැන් අපිට පුළුවන් ශේෂය හොයන්න. අවසානට හොයන්න පුළුවන් අපිට ශේෂය. එතකොට දැන් ලීබඩු ශේෂය 3,50,000ක් එකතු වෙලා මෙතන 3,50,000ක් වෙලා පේනවා ඇති වාට. හරිනේ. ඊළඟට භාණ්ඩ තොග 2 ලක්ෂයට ලක්ෂයක් එතන ලක්ෂ 3ක් වෙලා ආයි ලක්ෂයක් අඩු වුණාම
ආය 2,00,000යි 2,00,000ෙන් ආය 20,000ක් අඩු වෙලා 1,80,000යි 1,80,000ට ලක්ෂ දෙකක් එකතු වුණාම 3,80,000යි 3,80,000න් 60,000ක් අඩු කරපුවාම 3,20,000ක් වෙලා. අපි බලමු වැරදුනොත් ආය හදමු. ඊළඟට ණය ගැතියෝ ලක්ෂයක් තිබ්බා තව ලක්ෂයක් එතන ලක්ෂ දෙකෙන් 80,000ක් ගිහපුවම 1,20,000ක් වෙනවා. ඊළඟට මුදල් ලක්ෂයයි ලක්ෂයක් අඩු වුණාම ලක්ෂයක් වෙනවා. එතකොට ආයෙ 1,20,000ක් 25,000ක් හදුනහම 2,25,000යි 2,25,000යි. අපි ධන ටික ගමු ඉස්සල්ලාම. ලක්ෂ 2යි 3,25,000යි 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 මෙතන 3,25,000ට එකතු කරන්න 80,000ක් එකතු කරන්න වෙන්නේ 5,000යි 10න් බින් දාන එකක් විතර 4,05,000යි ධනාගයන්. ඍණාගයන් ටික ගමු ලක්ෂයයි 50,000යි 1,50,000යි 1,60,000යි 1,60,000යි 2,60,000ක්. එතකොට 2,60,000ක් අඩු කරන්න 4,05,000න් 2,60,000ක් අඩු කරන්න. හරිනේ. එතකොට 5යි 10න් 6ක් 4යි මෙතන 3න් 2ක් 1යි 1,45,000ක් එනවා. 1,45,000. හරි. දැන් හිමිකම් පැත්තට යනමු. හිමිකම් වල ලක්ෂ 4ක් තිබ්බ පුතේ 25,000යි 60,000ක් 65,000ක් එකතු වෙනවා. 65,000ක් එකතු වෙලා 30,000ක් අඩු වෙනවා. 30,000යි කියන්නේ මෙතන 10,000යි 35,000යි 4,35,000ක් එනවා එතන. අන්න 4,35,000යි. හරිනේ. දැන් 30,000ක් ගිහුවම මෙතන 10,000යි 35,000යි 4,35,000යි. මෙතන 3,50,000න් 50,000ක් ගිහුවම පුතේ 2,50,000යි එතන. 2,50,000යි. එතන ලක්ෂයයි 2,00,000යි 3,00,000යි 50,000ක් ගිහුවම එතනත් 2,50,000ක් එනවා. හරි. එතකොට මේ සෙට් එකේ එකතු ගමු අපි. වගකීම් පැත්ත එකතු ඉස්සලා ගමු. වගකීම් පැත්ත බලන්න කීයක් එනවද? එතන ලක්ෂ 5යි ලක්ෂ 4යි 9,35,000ක් එනවා. 9,35,000ක් එනවා වගකීම් සහ හිමිකම් දෙක එකතු. මෙතනත් බලන්න ඒ ගාන එනවද කියලා. කීයද තියෙන්නේ 3,50,000යි 3,20,000යි 1,20,000යි 1,45,000යි. හරි. අපි බලමු එකතුව 5යි 5යි 7යි 2යි 9යි 3යි 13යි එකක් ඉතුරුයි 4යි 7යි 2යි 9යි 9,35,000ට බැලන්ස් වෙනවා. 9,35,000ට දෙපැත්ත සමාන වෙනවා. ඒ කියන්නේ වත්කම් වල එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන වෙනවා. ඒතර ඔන්න ඔතෙන්ද දක්වා කොටස් ටික ඔයා මේ ගානේ හදා ගන්න ඕන පුතේ. එතකොට ඔයා ගනුදෙනු ගැළපීම ගිණුම් කරන සමීකරණයට කොහොමද කරන්නේ? ඒ ගැළපීමෙන් අවසානයේ ඒ අයිතම වල ශේෂයන් වලට කුමන බලපෑමක්ද ඇති වෙන්නේ කියන එක හරි අවබෝධයෙන් තේරුම් ගත්තා. හරිනේ. රයිට්. ඕක තමයි ඔයාගේ මේ ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගැළපීම කියන කොටසේදී ඔයා ඉගෙන ගන්න ඕන. හරි. ඊළඟට පුතේ ඔයාට තියෙනවා අභ්‍යාස කීපයක් හදන්න. ඔයා මේ සියලු දේ කරන්න ඕන. ඒකේ උත්තර ටික මම දානවා. පිටු අංක 66න් පටන් ගන්න 66, 67 සහ 68 කියන පිටු අංකවල අභ්‍යාස අංක 1, 2, 3, 4 කියන අභ්‍යාස 4ක් තියෙනවා. ඒ 4 අනිවාර්යයෙන්ම කරන්න. උත්තර ටික මම WhatsApp group එකට හදලා දානවා පුතේ. එතකොට ඔයාට ඒකේ උත්තර ටික බලා ගන්න පුළුවන්. එතකොට ඔයා ඒ ගණන් ටික හැදුවට පස්සේ අපි ඊළඟ අදියරේ ඒ කියන්නේ ඊළඟ ලෙසන් එකේදී ඔයාගේ 6 වෙනි පාඩම ඒ කියන්නේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම අපි ගිණුම් කරන සමීකරණයට ගැලපීම කළා. දැන් ද්විත්ව සටහන් නීතියට අනුව අපි කොහොමද ඒවා ගිණුම්ගත කරන්න කියන එක ඉගෙන ගන්නවා. ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන කතාව ඉගෙන ගන්නවා ඔයාගේ 6 වෙනි විෂය ඒකකයේ තුල. ඒ හින්දා අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මේ ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගලපන්නේ කොහොමද කියන එක ඔයාට අවබෝධයක් දෙන්න.
එහෙනම් අපි ඊළඟ ලෙසන් එකේදී ඔයාගේ 6 වෙනි විෂය ඒකකය ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන විෂය ඒකකයේ තුලින් මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් අද දවසට මේ සාකච්ඡාව අවසන් කරනවා.